ආයිබෝවන් දුවේ පුතේ. මගේ 7 ශ්‍රේණියේ දූල පුතාලට අලුත්ම පාඩමක් අද ආරම්භ කරන්න යන්නේ. මේ තමයි අපේ ICT විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම. සමර්පණ මෘදුකාංග ගැන කතා කරන පාඩමක් මේ තියෙන්නේ. දූල පුතාලට එකපාරටම මේ වචනය සමහරට අලුත් වෙන්න පුළුවන්. සමර්පණ. මොකද්ද මේ සමර්පණ කියන්නේ? බලමු සමර්පණ කියන්නේ මොකද්ද? සමර්පණ මෘදුකාංග කියන්නේ මොනවද? මොනවද අපි මේ සමර්පණ මෘදුකාංග වලින් කරන්නේ? මේකට අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ presentation software. සමර්පණ මෘදුකාංග presentation software. තේරුණාද ඔයාලට? presentation කියන වචන නම් දූල පුතාලා සෑහෙන අහලා තියෙනවා. ඒ නිසා යම් අදහසක් ඔබට තිබෙනවා මොකක්ද මේ කියලා. හොඳයි ආදරණීය දුවේ පුතේ. එහෙනම් අපි බලමු පාඩම ඇතුළට ගිහිල්ලා මොකක්ද මේ සමර්පණ මෘදුකාංග කියන්නේ? අපිට මොනවද මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. එන්න පුතේ මාත් එක්ක පාඩම ඇතුළට. සමර්පණයක් හඳුනා ගැනීම කියලා ඔයාලගේ ICT කියවීම පොතේ පාඩමේ මුලින්ම මෙන්න මේ සටහන තියෙනවා. බලමු දුවේ පුතේ මෙන්න මේ සටහනෙන් මොනවද අපිට කියන්නේ කියලා. හිමින් තේරුම් ගනිමු. මේ සටහනට අලුත් වචන එකතු වෙලා තියෙන නිසා මම හිතුවා මේ සටහන ඔබට බොහොම සැහැල්ලුවට තේරෙන්න කියලා දෙන්න ඕන කියලා. බලමු පුතේ. සමර්පණයක් හඳුනා ගනිමු. සමර්පණය හෙවත් ඉදිරිපත් කිරීම තොරතුරු හා අදහස් ආදිය යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට sannivedanaya කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයකි. එතකොට දුවේ පුතේ හොඳට මතක තියාගන්න, හොඳට අවබෝධයට ගන්න සමර්පණයක් කියන්නේ මොකක් හෝ ක්‍රමවේදයක්. මම මේ දිග නිර්වචනය ඉතාම කෙටි කරලා ඔබට මෙන්න මෙහෙම කියනවා. ඔව් සමර්පණයක් කියන්නේ දුවේ පුතේ මම මෙන්න ලකුණු කරන ක්‍රමවේදයක්. මොන ක්‍රමවේදයක්ද පුතේ? sannivedanaya කිරීමේ ක්‍රමවේදයක්. sannivedanaya කිරීමේ ක්‍රමවේද ඔබ දන්නවනේ. දුරකථනයෙන් sannivedanaya කරනවා. තැපැල් සේවය හරහා sannivedanaya කරනවා. කෙටි පණිවිඩ හරහා sannivedanaya කරනවා. විද්‍යුත් තැපැල් හරහා sannivedanaya කරනවා. ඈත අතීතේ දුනු වලින් විදලා සතුන් අතේ පණිඩය යවලා sannivedanaya කරා. හූ කීමෙන් ගිනිවැල ගැසීමෙන් sannivedanaya කරා. ඔව් මොනවද රත්තරන් දුවේ පුතේ මේ sannivedanaya කරන්නේ? මිනිස්සු සත්තු මේ දෙගොල්ලම එකිනෙකා sannivedanaya කරනවා තමන්ගේ අදහස්. මගේ අදහස් මා මේ මොහොතේ ඔබට sannivedanaya කරමින් ඉන්නවා මේ පාඩම පිළිබඳව. ඔබට ඉගෙන ගන්න මම අදහස් sannivedanaya කරනවා. මම දන්න තොරතුරු සමර්පණ මෘදුකාංග ගැන මේ මොහොතේ ඉඳලා මම ඔබට sannivedanaya කරනවා පාඩම් කිහිපයක් යනකම්. පැහැදිලිද පුතේ? හොඳයි. මම කිව්වා සමර්පණයක් කියන්නේ ක්‍රමවේදයක්. මොන ක්‍රමවේදයක්ද? sannivedanaya කිරීමේ ක්‍රමවේදයක්. මොනවද පුතේ? තොරතුරු හා අදහස් යනාදිය. දැන් ඊටම කෙටි නිර්වචනයක් මගේ මේ 7 ශ්‍රේණියේ චූටි දුවල පුතාලට හදාගන්න පුළුවන්. සමර්පණයක් යනු ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ තොරතුරු හෝ අදහස් මං හෝ කියලා දැම්මා. හොඳේ. තොරතුරු හෝ අදහස් sannivedanaya කිරීමේ ක්‍රමවේදයක්. ඊටාම සරලව පැහැදිලිව කිව්වොත් ඔක තමයි. දැන් මා මේ මොහොතේ කරමින් ඉන්නේ එයයි. මොකක්ද මා කරමින් ඉන්නේ? සමර්පණ මෘදුකාංග ගැන, සමර්පණ මෘදුකාංග නැමැති 6 වෙනි පාඩම ගැන තොරතුරු අදහස් ඔබ වෙත sannivedanaya කරමින් ඉන්නවා. ඉදිරිපත් කරමින් ඉන්නවා. එහෙනම් චූටි දුවේ පුතේ සමර්පණයක් කියන්නේ ඉදිරිපත් කිරීමක්. ඔන්න වචනේ තේරුම අල්ලගත්තා. ඉදිරිපත් කිරීම කරන ප්‍රසන්ටේෂන්ස් කරනවා. කවුරු කාටද? එක් පුද්ගලයෙක් පුද්ගල කණ්ඩායමකට ඉදිරිපත් කිරීමක් කරන වෙන්න පුළුවන්. පුද්ගල කණ්ඩායමකට ඉදිරිපත් කිරීමක් කරන වෙන්න පුළුවන්. පුද්ගල කණ්ඩායමක් තනි පුද්ගලයෙකුට ඉදිරිපත් කිරීමක් කරන වෙන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ විදිහට දෙපාර්ශවයක් හෝ බහුපාර්ශවයන් අතර තේරෙනවනේ චුටි දුවේ පුතේ? දෙපාර්ශවයක් හෝ බහුපාර්ශවයන් අතර අදහස් තොරතුරු ඇත්තටම හුවමාරු කිරීමට වඩා පුතේ sannivedanaya කිරීම, සැපයීම. එක් පාර්ශවයක ඉඳලා අනිත් පාර්ශවයට sannivedanaya කිරීම.
මේක කතා බහක් නෙවෙයි පුතේ. ඉදිරිපත් කිරීමක් කියන්නේ කතා බහක් නෙවෙයි. කතා බහකද දෙපසටම sannivedana සිද්ධ වෙනවා. ඉදිරිපත් කිරීමේදී මා ඔබට මේ උගන්වනවා වගේ මම ඉදිරිපත් කරන ඔබ ශ්‍රවණය කරනවා නරඹනවා. දැන් නම් දූල පුතාලට ඊටාම හොඳින් මේ සමර්පණය කියන වචනය සහ එම කාර්ය හොඳින් තේරෙනවා. බලන්න පුතේ ආයෙත් සම්පූර්ණ නිර්වචනය. සමර්පණය හෙවත් ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් කියන්නේ තොරතුරු හා අදහස් යනාදිය යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට sannivedanaya කිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රමවේදයක්. පැහැදිලි නේද පුතේ? හරි. මෙහිදී කතිකයා සහ ප්‍රේක්ෂකයින් අතර කතිකයා මෙන්න පුතේ sannivedanaya කරන කෙනා කියලා හිතන්න. ඔහු යමක් පාවිච්චි කරලා මෙන්න sannivedanayak කරනවා මේ පැත්තට. මෙන්න මෙතන ඉන්න පුතේ ප්‍රේක්ෂකයෝ මොහු කියන මේ අදහස අසාගෙන ඉන්න අය බොහෝ විට ඉදිරිපත් කිරීමක වෙන්නේ පුතේ ඒක පාර්ශවීය sannivedanayak. මොකක්ද අප්පා ඒ කතාව? ඒක පාර්ශවීය එක් පැත්තක ඉඳලා අනෙක් පැත්තට කරන sannivedanayak. මං ඒකයි කිව්වේ කතා බහක් නම් නෙමෙයි කියලා. ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කිරීමක් අතරතුර මේ පැත්තේ ඉන්න අය මේ පැත්තෙන් තොරතුරු අහන්න පුළුවන්. එහෙම නීතියක් නෑ දෙපාර්ශ්වයට බෑ කියලා. සාමාන්‍යයෙන් ඒක පාර්ශවීයයි. මම උගන්වනවා නැත්නම් මම දේශනයක් කරනවා ළමයින්ට යම්කිසි විෂය කරුණක් ගැන ඔබ හොඳින් අහගෙන ඉන්නවා නොපැහැදිලි යමක් ගැන ආපස්සට අහන්න පුළුවන්. මම ඒක පැහැදිලි කරන්න පුළුවන් නැවතත්. සාමාන්‍යයෙන් පුතේ බහුතරයක් වශයෙන් සිදු වෙන්නේ ඒක පාර්ශවීය sannivedanaya. බලන්න මෙහිදී කතිකයා සහ මෙන්න කතිකයා මෙන්න ප්‍රේක්ෂකයෝ හරි. කතිකයා සහ ප්‍රේක්ෂකයින් අතර ඉක්මන් අන්තර්ක්‍රියාවක් සිදුවන බැවින් වාර්තා ආදී අනෙකුත් තොරතුරු ලබා දීමේ ක්‍රමවලට වඩා සජීවී බවක් පවතී. ප්‍රසන්ටේෂන් එකක් සජීවීලු මොන කරුණක් කියනවා. අපි ගොඩක් මේ ගැන කරුණු කතා කරන ඉස්සරහට එක කරුණක් කියනවා මේ වාර්තා ලබා දෙනවට වඩා. හරියට පන්තියට මම ඇවිල්ලා ඔබට මෙහෙම උගන්වන්නේ නැතුව ඔබට මෙහෙම පැහැදිලි කරන්නේ නැතුව අච්චු පොතක් වගේ මමත් නෝට් එකක් ඔබට ලබා දෙනවා. ඒ නෝට් එකට වඩා හරි ප්‍රබලයි ඔබ ඉදිරියට ඇවිල්ලා සජීවීව මෙහෙම ඉඳගෙන ඔබට කියලා දෙන එක උගන්වන එක. චූටි දූල පුතාලා කැමති ඒකටනේ. නැත්තම් ගුරුවරු ඉස්කෝලේ පන්ති කාමරේට එන්න ඕනේ නැහැ කලච්ඡේදයට. පොට්ටි කෙව්වම ඇති දරුවෝ ඉස්කෝලේ යන්න ඕනෙත් නැහැ. එහෙම බලන්න. ඒක හරි අමාරු ඉගෙන ගන්න. ගුරුවරු පැහැදිලි කරලා සරල කරලා කියලා දෙනවා දැනුම් කොටස්. ඒ ඉදිරිපත් කිරීම ලෙස කරනවා. සාකච්ඡා ලෙස කරනවා. අපි මෙතෙන්දී ගන්න ඉදිරිපත් කිරීමක් නැත්තම් සමර්පණයක් ප්‍රසන්ටේෂන් එකක් ඒ සජීවී බවක් තිබෙනවා. හඬ පාලනය තුලින් ඔබට කරුණු වඩා මනා ලෙස කාවත් ගන්න අපි උත්සාහ කරනවා. තව අනිකුත් ක්‍රමවේද ඒ ඇතුලේ පාවිච්චි කරනවා. අපි පැහැදිලි කරන ලදී ඔබට ඔප්පු වෙන්න ඔබට ඒත්තු ගන්නවන්න. හොඳයි දුවේ පුතේ එහෙනම් සමර්පණයක් යනු තොරතුරු හා අදහස් ආදිය කිසියම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට sannivedanaya කිරීම සඳහා භාවිත කරන ක්‍රමවේදයක්. මෙහිදී අන් හැම ක්‍රමයකටම වඩා මොන ක්‍රමද පුතේ? තොරතුරු sannivedanaya කිරීම සඳහා භාවිත වන අන් හැම ක්‍රමයකටම වඩා මෙය සජීවී සහ වඩා වැදගත් ක්‍රමයක්. හොඳයි දුවේ පුතේ සමර්පණයක් ගැන ඔබ හොඳට ඉගෙන ගත්තා. අපි දැන් ගිහිල්ලා බලමු මොකක්ද විද්‍යුත් සමර්පණයක් කියලා කියන්නේ. චූටි දුවේ පුතේ මා මේ මොහොතේ පාවිච්චි කරමින් ඉන්නේ විද්‍යුත් සමර්පණයක්. ඇයි මම විද්‍යුත් සමර්පණයක් කියන්නේ? මම මගේ පාඩම් නෝට් මේ වගේ
ස්මාර්ට් බෝඩ් එක නැතුව කොළ කෑලි පාවිච්චි කරලා කොළ පාවිච්චි කරලා කාඩ්ස් පාවිච්චි කරලා ඒවා ලියලා ඇඳලා මෙහෙම කරලා පෙන්නුවොත් මොකද? මෙහෙම අල්ලලා පෙන්නන් ඉන්නවා. ඔබට හරියට පේන්නේ නැහැ. ගොඩක් දුර ඉන්න අයට පේන්නේ නැහැ. ඊට වඩා හොඳයි මම ඒ දේම මේ වගේ විශාල පුළුල් තිරයක් සහිත ස්මාර්ට් බෝඩ් එක කරනවා. මෙම උපාංගය විද්‍යුත් උපාංගයක්. එම නිසා මේ ඉදිරිපත් කිරීම විද්‍යුත් උපාංග භාවිතයෙන් කරන නිසා විද්‍යුත් සමර්පණයක් වෙනවා. තේරුණා නේද? ඔන්න මම පැහැදිලි කිරීම ලස්සනට ගෙනාව ඔබට තේරෙන්න. විද්‍යුත් සමර්පණයක් යනු පුතේ පරිගණක හා පරිගණක මෘදුකාංග භාවිතයෙන් කරනු ලබන ඉදිරිපත් කිරීමක්. ඔක තව ටිකක් පුළුල් කරලා කියන්න පුළුවන් විද්‍යුත් උපාංග භාවිතයෙන් කරනු ලබන ඉදිරිපත් කිරීමක් කියලා. විද්‍යුත් උපාංග කිව්වම ඉදිරිපත් කිරීමට අදාළ නොවනත් බොහෝ උපාංග තිබෙන නිසා මා ඔබට වඩා හොඳට තේරෙන්න ඉතා නිවැරදිව හේතු ගැන්වීම සඳහා මෙන්න මෙහෙම ඉදිරිපත් කරන පරිගණක හා පරිගණක මෘදුකාංග භාවිතයෙන් මම ඉදිරිපත් කිරීමක් කරාම ඒක අයිති වෙන්නේ පුතේ විද්‍යුත් සමර්පණ ගණයට. පැහැදිලිද චූටි දුවේ පුතේ? ඔව් පරිගණක නැමැති දෘඩාංග කොටස් විතරක් හරියන්නේ විද්‍යුත් සමර්පණයක් කිරීම සඳහාම සකස් කළ මෘදුකාංග අවශ්‍යයි. මේ වයිට් බෝඩ් එක ඇතුලේ අපි පාවිච්චි කරනවා E-ක්ලාස් කියලා මෘදුකාංගයක්. E-ක්ලාස්. ඒ මෘදුකාංගය තමයි අපට උදව් වෙන්නේ මේ විදියට නිදහසේ විවිධ වර්ණ සහිතව හැඩතල පාවිච්චි කරමින් වෙන වෙනත් ආකර්ශනීය උපක්‍රම පාවිච්චි කරමින් මේ චූටි දුල පුතාලට උගන්වන්න අපට උදව් වෙනවා. අන්නේ මෘදුකාංගයත් මේ බෝඩ් එක පරිගණකයක් නෙවෙයි මේක පරිගණන උපාංගයක්. ඇයි දන්නවද? මේ බෝඩ් එකේ පිටුපස්සේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් සහිත පරිගණන උපාංගයක් සවි කරලා තියෙනවා. එතකොට මේක ඔබ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව දකින මේසේ උඩ තියලා හෝ උකුල් උඩ තියලා පාවිච්චි කරන ඩෙස්ක්ටොප් පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක් වගේ නෙමෙයි. පැහැදිලිද දුවේ පුතේ? එහෙනම් ආදින දුවේ පුතේ ඔබට තේරෙනවා විද්‍යුත් සමර්පණයක් කියන්නේ මා නැවත නැවතත් කියනවා පරිගණක හා පරිගණක මෘදුකාංග භාවිතයෙන් කරනු ලබන ඉදිරිපත් කිරීමක්. අපි එකට කියන ඉලෙක්ට්‍රොනික් ප්‍රසන්ටේෂන් නැත්නම් E-ප්‍රසන්ටේෂන් කියලා. තවත් වැකියක් කියනවා. මෙමගින් යම් ඉදිරිපත් කිරීමක් වඩා ආකර්ශනීය ඇට්‍රැක්ටිව් විදිහට කරන්න පුළුවන් ඵලදායී එකක් කරගන්න පුළුවන්. හරි නේද? ඔව් හරිම ඵලදායී. ආකර්ශනීයයිනේ පුතේ. විවිධ වර්ණ වලින් යුතු අකුරු, රේඛා, රූප, වීඩියෝ, ඕඩියෝ මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් බහුමාධ්‍ය ආකාරය. පැහැදිලිද? ඊළඟට ඔබ තේරුම් ගන්න දරුවනේ ඵලදායී. පුංචි කොළ කෑල්ලක් අතට අරගෙන උගන්වන්නට වඩා මේක හරි ලේසි පුතේ. හරිම ඵලදායී මේ වගේ ලොකු පුළුල් බෝඩ් එකකින් උගන්වන එක. තේරුණාද දරුවනේ? හොඳයි. එහෙනම් ඔබට ඉතා හොඳින් තේරුණා විද්‍යුත් සමර්පණය කියන්නේ මොකක්ද කියලා ඔබ හොඳ අවබෝධයක් ලබා ගත්තා. හොඳයි දුවේ පුතේ. අපි යමු පාඩම ඉස්සරහට. ඔබේ ටෙක්ස්ට් බුක් එකේ ඔබේ ICT කියවීම පොතේ මෙන්න මෙහෙම උදාහරණ අරගෙන සංසන්දනයක් කරලා තියෙනවා. සමර්පණයක් හරියට පොතක් වගේ කියලා කියනවා. පොතක පිටු තියෙන එක එක පිටුවෙන් පිටුවට අපට තොරතුරු බලා ගන්න පුළුවන්. පොත අපට තොරතුරු sannivedanaya කරනවා. මම ඒ කොටස පොඩ්ඩක් ගත්තා ඔබට කියලා දෙන්න පැහැදිලි කරන්න. ඇයි මේ සංසන්දනය අරගෙන තියෙන්නේ කියලා. බලමු පුතේ. ඇත්තම කිව්වොත් ඔව් පොතක් පිටු වලින් සමන්විත වෙනවා. සමර්පණයක් සමන්විත වෙන්නේ පුතේ කදා වලින්. අපි උඩ කියන ස්ලයිඩ්ස් කියලා. සමර්පණයක ස්ලයිඩ්ස් තියෙනවා. පොතක පිටු තියෙනවා. පොතක පිටු පෙරලන්න පුළුවන්. එකින් එක පෙරලලා යන්න පුළුවන් ඉස්සරහට ආපස්සට. සමර්පණයක කදාවෙන් කදාවට මාරු වෙන්න පුළුවන්. ට්‍රාන්සිට් වෙන්න පුළුවන්. හරි නේද? හරි. කදාවෙන් කදාවට මාරු වෙලා ගිහින් මේ වැඩේ කරන්න පුළුවන්. තුන්වෙනි කාරණය.
පොතක තිබෙනවා වචන පින්තූර. හැබැයි සමර්පණයක තියෙනවා වචන පින්තූර ශබ්ද වීඩියෝ ඇනිමේෂන් සජීවීකරණ මේ ඔක්කොම තියෙන්න පුළුවන්. එතකොට අර ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ගැන නේද? කාර්යක්ෂමතාවය යම් තොරතුරක් ලබා දීමේ කාර්යක්ෂමතාවය ආකර්ෂණීය බව මෙන්න මේවා වැඩි නේද? හරි. දැන් මෙතන කියලා තියෙනවා සමර්පණයකද වචන පින්තූර ආදී අන්තර්ගතයි. මේ පොතට සමාන කරන්න කියන්නේ මම වෙනස්කම් පවා මෙතනදී කියාගෙන යනවා. පොතක වීඩියෝ දර්ශන ගීත සබැඳි කියන්නේ ලින්ක්ස් ක්ලික් කරලා වෙන ලින්ක් එකකට යන්න වෙන තැනකට යන්න අන්තර්ජාලය හරහා. ඇතුළත් කළ නොහැක ඒවා මගින් ලැබෙන සජීවී බව පොතේ නැහැ. ඔව්. පොතක එහෙම අවස්ථාවක් නැහැ. පිටු මත ක්ලික් කරලා තව තැනකට යන්න බෑනේ. තව කියවීම් මාධ්‍යයකට සම්බන්ධ වෙන්න බෑ. වීඩියෝ බලන්න බෑ පොතකින්. ඕඩියෝ සවුන්ඩ්ස් අහන්න බෑ පොතකින්. ඒව ඔක්කොම කරන්න පුළුවන් සමර්පණයක. හරි නේද? ඊළඟ කරුණ. පොතක පිටපතක් මුද්‍රණය කළ පසු එහි අන්තර්ගත දේ නැවත නැවත වෙනස් කිරීම සහ සකස් කිරීම අපහසුය. ඔව්. පොතක පිටපතක් එක්වරක් මුද්‍රණය කරාට පස්සේ ඒ පොත එහෙමම තියෙනවා. ඒක නැවත වෙනස් කරන්න බෑ. ඒ පොත නැවත වෙනස් කරන්න බෑ. ඕන්නම් ඊළඟ මුද්‍රණය වෙනස් කරලා කරන්න පුළුවන්. හැබැයි සමර්පණයක් නිර්මාණය කරාට පස්සේ දැන් සමර්පණය කරලා ඉවරලා ඊළඟ සැරේ කරද්දී වෙනස් කරන්න පුළුවන්. සමර්පණයක් නැත්තම් ඉදිරිපත් කිරීමක් කරගෙන යන අතරතුර පොඩි වෙලාවක් අරන් වෙනස් කරන්නත් පුළුවන්. ඔව් සමර්පණයක් ඕනම වෙලාවක වෙනස් කිරීම නැවත සකස් කිරීම කරන්න පුළුවන්. පැහැදිලි නේද පුතේ? හොඳයි. එහෙනම් දුවේ පුතේ මේ තිබෙන්නේ පොතක් සහ සමර්පණයක් අතර සමානකම් සහ පුංචි පුංචි අසමානකම් මොනවද කියලා තියෙනවා. හොඳයි ආදරණීය චෝටි දුවේ පුතේ අපි බලමු ඉස්සරහට ගිහිල්ලා සමර්පණ සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න දේවල් මොනවද කියලා. ඊළඟ වැදගත්ම කොටසට මම එනවා පාඩමේ. අපට පුළුවන් පිරිසක් ඉස්සරහට ගිහිල්ලා කතා කරලා ඕන දෙයක් කියන්න. අපට පුළුවන් කෙනෙකුට ලිපියක් මගින් තොරතුරු සපයන්න. අපට පුළුවන් අපි ඉස්සරහින් ඉන්න ඕන කෙනෙකුට කතා කරලා කියන්න, චිත්‍ර ඇඳලා කියන්න, රූප පෙන්වලා කියන්න නේද? නැත්තම් ලොකු නෝටිස් බෝඩ් නිර්මාණයන් කරලා කියන්න පුළුවන්, අදහස් තොරතුරු දෙන්න පුළුවන්. එහෙම තියෙද්දි ඇයි මේ ලෝකෙට විද්‍යුත් සමර්පණයන් ගෙන ආවේ? ඇයි චූටි දුවේ පුතේ විද්‍යුත් සමර්පණ කියලා දෙයක් මේ පරිගණක ආශ්‍රිතව නිර්මාණය කරන්න හේතුව මොකක්ද? එහෙම හේතුවක් ඇති වෙන්නේ අපට ඒකෙන් යම් ප්‍රයෝජනයක් තියෙනෝනේ. නේද පුතේ? ඔබ අලුත් දෙයකට යොමු වෙන්නේ ඔබ කරපු පැරණි දෙයට වඩා අලුත් දෙය ඔබට ප්‍රයෝජනවත් සහ වාසි සහගත නම් තමයි. මේ අපි උගන්වන ක්‍රමවේද සහ ක්‍රමවේදයන් වලට වඩා තවත් හොඳ ක්‍රමවේද තිබ්බොත් අපි ඒවට මාරු වෙනවා. අපි ඒව පාවිච්චි කරනවා. පැහැදිලිද පුතේ? අන්න ඒ වගේ ඇයි විද්‍යුත් සමර්පණ වලට මේ ලෝක මිනිස්සු යොමු වුනේ? මෙන්න හේතු ටික. මේවා හේතු කියන්නේ මේව තමයි පුතේ වාසි. විද්‍යුත් සමර්පණ භාවිතයේ වාසි. පැහැදිලිද? එකින් එක අරන් බලමු. මෙයා ගන්නවා. බහුමාධ්‍ය භාවිතයේ හැකියාව. ඔව්. පොතක වගේ නෙමෙයි බෝඩ් එක සාමාන්‍ය කළු ලෑල්ලක හෝ සුදු ලෑල්ලක චෝක් වලින් බෝඩ් මාකර් එකකින් ලියලිය තොරතුරු කියනවා වගේ නෙමෙයි. දේවල් උගන්වනවා වගේ නෙමෙයි. එහෙම නැත්නම් කොළ පෙන්නමින් චිත්‍ර පෙන්නමින් බ්‍රිසිල් බෝඩ් වල ඇඳලා පෙන්නමින් නේද? නෝටිස් බෝඩ් printed මෙහෙම පෙන්නමින් උගන්වනවා වගේ නෙවෙයි පුතේ. ඒවයි බහුමාධ්‍ය ක්‍රමේ නැහැ. හැබැයි විද්‍යුත් සමර්පණ බහුමාධ්‍ය. මොනවද මේ බහුමාධ්‍ය? එකක් අකුරු. ඔව් අකුරු නම් පුතේ විද්‍යුත් සමර්පණ වලත් සාමාන්‍ය ඕනෑම අපි කියන අත්යුරු. ඒ කියන්නේ මැනුවල්. අන්නේ ඕනම ඉදිරිපත් කිරීමකට අකුරු පාවිච්චි කරන්න පුළුවන්. හඬ පාවිච්චි කරන්න පුළුවන් කටින් කතා කරද්දී. හැබැයි සමර්පණයක විවිධ හඬ පාවිච්චි කරන්න පුළුවන්. ගීත, කවි, එකිනෙකට වෙනස් ගායකයෝ. හිතන්න මම ඔබට යම් දෙයක් කටින් පැහැදිලි කරද්දී කවි ගීත ඔබට ගායනා කරලා ඉදිරිපත් කරන්න ඕන. මට හොඳට ගායනා කරන්න බැරි නම්
ඔබට අහන් ඉන්න එක නීරස වෙනවා. හැබැයි මම විද්‍යුත් සමර්පණ පාවිච්චි කරොත් බහුමාධ්‍ය තාක්ෂණය ඔස්සේ මට පුළුවන් අන්තර්ජාලයෙන් හෝ වෙනත් තැනකින් එම කවි ගීත ලබාගෙන මගේ සමර්පණය තුළට ඇතුළත් කරලා ඔබට ඇහෙන්න සලස්වන්න පුළුවන් ඔබගේ කනට මිහිරි වෙන ඔබට උත්තේජනයක් දැනෙන ආකාරයට. තේරුණාද දුවේ පුතේ? මේක හරි වැදගත්. එතකොට ශබ්ද මේ කටින් මම සාමාන්‍ය විදියට උගන්වනකොට පන්ති කාමරයකට ඇවිල්ලා නැත්නම් යම් තැනක ස්ටේජ් එක වේදිකාවක දේශනයක් කරනවට වඩා හරි ප්‍රබලයි විද්‍යුත් සමර්පණයක් පාවිච්චි කරනවා නම්. ඒ සජීවී හඬම නැත්නම් ඒ අදාළ කෙනාගේම හඬ එකිනෙකට වෙනස් ශබ්ද අපිට හිතන්න බලන්න විවිධ කුරුල්ලන්ගේ ශබ්ද හරහා යම් පාඩමක් කරනවා කියලා. එතකොට ඕක අපි කටහඬින් පෙන්වන්න ගියාම අපි හැමෝටම හැකියාව නැහැ. විවිධ ශබ්ද අනුකරණය කිරීම. එහෙනම් විද්‍යුත් සමර්පණ මෘදුකාංග අපට උදව් වෙනවා පුතේ. අන්න ශබ්ද සම්බන්ධයෙන් වඩා ඉහළ ඵලදායි ඉදිරිපත් කිරීමක් කරන්න. ඒ විතරක්ද? නෑ නේද පුතේ? වීඩියෝ දර්ශන මම කටින් පැහැදිලි කරද්දී මට වීඩියෝ දර්ශන පෙන්වන්න බෑ. මා කොලයක් අරන් ඇවිල්ලා රූප පෙන්නුවම කාටුන් පෙන්නුවම මට එහි වීඩියෝ දර්ශන පෙන්වන්න බෑ. ඔබට යම් යම් කොල පෙන්වමින් හෝ දැන්වීම් පෙන්වමින් කටින් කියමින් ඔබේ මනස තුළ චිත්ත රූප මවන්න උත්සාහ කළත් අර වීඩියෝ දර්ශනයක තියෙන ඊටාම තාත්වික බව, අර වීඩියෝ දර්ශනයක තියෙන සජීවී බව, වීඩියෝ දර්ශනයක තියෙන ආකර්ශනීය බව අනෙක් ක්‍රමවලින් දෙන්න බෑ. ඒ සඳහා හොඳම ක්‍රමය තමයි වීඩියෝ දර්ශන පාවිච්චි කරන හොඳම ක්‍රමය තමයි ඉදිරිපත් කිරීමක් තුළට විද්‍යුත් සමර්පණ භාවිත කිරීම. පැහැදිලිද දුවේ පුතේ? තවත් තිබෙනවා විවිධ ඇනිමේෂන් සජීවීකරණ මගින් අන්න ඒ සජීවීකරණ අපිට කොහොමදත්ම බෑ වෙනත් ක්‍රමවලින් කියන්න. පැහැදිලිනේ පුතේ? රයිට්. ඔබට හොඳට තේරුණා. එහෙනම් අපිට පුළුවන් පුතේ බහුමාධ්‍ය භාවිතයේ හැකියාව විද්‍යුත් සමර්පණයක් තුල තිබෙනවා. එමගින් අක්ෂර, ටෙක්ස්ට්, පින්තූර, ඉමේජස්, ඕඩියෝ, ශබ්ද, වීඩියෝ දර්ශන, ඇනිමේෂන් සජීවීකරණ. මේ කියන සියලුම මාධ්‍ය ක්‍රම මේ තුල භාවිත කරන්න පුළුවන්. හරිම වැදගත් ඉතා වටිනා වාසියක් හේතුවක් මම මේ කිව්වේ විද්‍යුත් සමර්පණ භාවිතේ. අපි යමු පුතේ දෙවෙනි කරුණට. මොකක්ද දෙවෙනි කරුණ? ඉදිරිපත් කරන්නාගේ වෙහෙස අඩුවීම. පැය දෙකක දේශනයක් තුළ කිසිදු දෙයක් පාවිච්චි නොකර හැමදේම කටින් කියාගෙන යන්න ගියාම හරිම වෙහෙස කරයි. උගුර රිදෙනවා, උගුර බැරැන්ඩි වෙනවා, සමහර හිසේ කැක්කුමක් එන්නත් පුළුවන්. තේරුණාද? ඒ නිසා ආදරණීය දුවේ පුතේ විද්‍යුත් සමර්පණ භාවිත කරොත් මගේ පාඩම අතරතුර කලින් කිව්වා වගේ යම් ගීතයක කවියක රසාස්වාද ඉදිරිපත් කරනකොට මට පුළුවන් ඒ නියම රියල් සෝං එක පොයම් එක ඒ අයිතිකාරයේ කටහඬින්ම අහන්න සලස්වන්න පුළුවන්. එතකොට මට ඒ වෙලාවේ පොඩි විවේකයක් ලැබෙනවා. හොව් විවේකයක් ලැබෙනවා කතිකයට. ඒ වගේම ඔබට සමහර දේවල් පින්තූර මගින් පෙන්වන්න පුළුවන්. ඒ පින්තූර මගින් පෙන්වන දේ විද්‍යුත් සමර්පණයක් භාවිත නොකරමම කියලා දෙන්න ගියොත් මට සිද්ධ වෙනවා දැඩි ආයාසයක් හා ශ්‍රමයක් වැය කළ එම පින්තූරය ඔබේ මනස තුල අඳින්න. ඔබට මනස තුල පින්තූරය ඒ දර්ශනයේ ඇඳගන්න තරමට මට විස්තර කරන්න වෙනවා අධික වෙහසක් දරලා. පැහැදිලි නේද? පින්තූර විතරක් නෙවෙයි වීඩියෝ දර්ශනයකින් පෙන්වන්න පුළුවන් දේවල්. වෙනත් ඔඩියෝ සවුන්ඩ් එකකින් පෙන්වන්න පුළුවන් හැම දෙයක්ම සහ සමහර දේවල් මට කොහෙත්ම පෙන්වන්න බෑ. හරි නේද පුතේ? එහෙනම් ඉදිරිපත් කරන්නාගේ වෙහෙස ඊටාම අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය කියලා අපිට කියන්න පුළුවන් පුතේ විද්‍යුත් සමර්පණ භාවිතය. අනෙක් අතට මෙහෙම හිතන්න පුතේ අපට පුළුවන් විද්‍යුත් සමර්පණයක් රෙකෝඩ් කරලා තියාගන්න. ඒ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ ස්ලයිඩ්ස් ටික ඔය වචන අපි කලින් ගත්තා. මේ ස්ලයිඩ්ස් ටික මේ රාමු ටික අපට සේව් කරලා තියාගෙන වෙනත් කෙනෙකුගේ භාවිතයට දෙන්න පුළුවන්.
හරි නේද? එතකොට ඔහු සමර්පණයක් කරන්න ගියාම ආය අමුතුවෙන් ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. මගේ සමර්පණයෙන් භාවිත කරලා ඒ අයට කියලා දෙන්න පුළුවන්. සමර්පණ අලුතෙන් හදන්නම ඕන කියලා නෑ. තව එකක් ෂෙයා කරගන්න පුළුවන්. හැබැයි මං කටින් කරන දේශනයක් තව කෙනෙකුට එහෙම ලබා දෙන්න බෑ මෙන්න මේ දේශනය කියලා. ඒ වීඩියෝ එකක් ලබා දෙනව හැරෙන්න. හොඳයි. මේක ඇතුළෙන් මං එම කාරණෙත් කිව්වා ඉදිරිපත් කරන්නාගේ වෙහෙස අඩුවීම ඊළඟ දෙවෙනි වැදගත්ම වාසිය. තුන්වෙනි එක තමයි පුතේ සහභාගී වන්නන්ගේ අවධානය රඳවා ගැනීම පහසු වීම. අනියෝ අපේ පන්තිවල දූල පුතාලා ඉන්නකොට නලියනවා මේ විශේෂයෙන් 6 7 ශ්‍රේණි දරුවෝ නලියනම හැමතිස්සෙම. අර කතාවක් තියෙන්නේ ළමයින්ට අලියන්ට නලියන්ටමයි හිත කියලා. ඕ අලිත් එක විදිහට ඉන්නේ නිතරම මෙහෙම පැද්දි ඉස්සරහට පාසට මෙහෙම හෙල්ලි ඔහොම තමයි චුට්ටක්වත් ඉන්නේ. අඩි තියෙනවා හිමේ පැද්දෙනවා. ළමයිතුත් එක වගේ ඉන්නේ නෑනේ. නිතරම එළිය බලනවා කොහේ හරි බලනවා තව කෙනෙක් දිහා බලනවා අනිත් කෙනාගේ ඩෙස්ක් බංකු බලනවා එයාගේ පොත් බෑග් එක දිහා බලනවා කොණ්ඩේ දිහා බලනවා එයා hina වෙනේව බලනවා එයා අඬනේව බලනවා ඔක්කොම බලනවා ටීචර් ගැඳුම දිහා බලනවා සර් ගැඳුම දිහා බලනවා පළඳ නාටික දිහා බලනවා සපත්තු දිහා බලනවා මේ හැම දෙයක්ම බලනවා කොණ්ඩේ විලාසිතාව මොකද්ද බලනවා එතකොට පාඩමට තියෙන අවධානය ගිලිහෙනවා සමහරට කෑම කාලා හවස්සරුවේ කාලච්ඡේදවලදී පොඩ්ඩක් මහන්සි ගතියක් දැනෙන්න පුළුවන් නිදිමත ගතියක් එන්න පුළුවන් මෙන්න මේ තත්වයන් මගහැරලා සහභාගී වන්නන්ගේ අවධානය මුළු ඉදිරිපත් කිරීම පුරාම අකණ්ඩව පවත්ව ගන්න හොඳම ක්‍රමයක් තමයි පුතේ විද්‍යුත් සමර්පණ ක්‍රමය ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් ක්‍රමය හරිද එමගින් ඔහු අර මං කලින් කිව්වාගේ බහුමාධ්‍ය චිත්‍ර ශබ්ද අකුරු සජීවීකරණ වීඩියෝ මේ ඔක්කොගේම යුතුව පරිසරයක් නිසා ප්‍රේක්ෂකයෝ තමන්ගේ දැඩි අවධානය මේ ඉදිරිපත් කිරීම දෙසට යොමු කරලා ඉන්නවා. තේරුණාද? හොඳයි. එහෙනම් ඔන්න මම කිව්ව පුතේ වාසි විද්‍යුත් සමර්පණ භාවිත කිරීමේ වාසි තුනක් කිව්වා මෙන්න හතරවෙනි එක. සාමාන්‍ය ඉදිරිපත් කිරීම හැම එකම ගබඩා කරන්න බැහැනේ පුතේ. ඉදිරිපත් කිරීමක් කරා ගෙදරින් ඉවරයි. ඒ විදිහම ගබඩා කරන්න බෑ. හැබැයි ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන්ස් අපට ගබඩා කරලා තියන්න පුළුවන්. සේව් කරලා තියන්න පුළුවන්. පසු භාවිතය සඳහා ගන්න පුළුවන්. වෙනස්කම් කරලා පසු භාවිතය සඳහා ගන්න පුළුවන්. අලුත් කරලා අප්ඩේට් කරලා පසු භාවිතය සඳහා ගන්න පුළුවන්. තේරුණා නේද? මේක හරි වටිනවා. අපට පුළුවන් මේ ප්‍රසන්ටේෂන්ස් අනාගත අවිනිශ්චිත දීර්ඝ කාලයක් සඳහා ගබඩා කරන්න. පිටපත් ලබා ගන්න පුළුවන්. අනිත් අය අතර ෂෙයා කරගන්න හරි ලේසි පුතේ පිටපත් ලබා ගන්න හොඳට පුළුවන්. මොන වයේද? විද්‍යුත් සමර්පණවල. හරි. ඒ කාරණෙත් අපි තේරුම් ගත්ත ඊළඟ එක ඕනෑම විටකදී සංස්කරණය කළ හැකි වීම. ඔව්. අපි කලිනුත් කතා වුණා. අනෙකුත් ඉදිරිපත් කිරීම ක්‍රම වගේ නෙවෙයි විද්‍යුත් සමර්පණ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය තුළ එහි තිබෙන ඉදිරිපත් කිරීම ස්ලයිඩ්ස් ඕනම් වෙලාවක චේන්ජ් කරන්න පුළුවන්. ඕඩර් එක වෙනස් කරන්න පුළුවන් පිළිවෙල. තිබෙන කරුණු අලුත් කරන්න පුළුවන්. වැඩි කරුණු ඉවත් කරන්න පුළුවන්. අලුත් කරුණු එකතු කරන්න පුළුවන්. බහුමාධ්‍ය රූප වර්ණ ශබ්ද එකතු කරන්න පුළුවන්. වර්ණ කලර් ස්කීම් එක වෙනස් කරන්න පුළුවන්. මේ වගේ වෙනස්කම් සහිතව ආකර්ෂණීය කරන්නත් පුළුවන් ඒ තුලින්. නැවත වෙනස් කිරීම තුලින් අපේ ඉදිරිපත් කිරීම වඩා සාර්ථක කරගන්න පුළුවන් දුවේ පුතේ. කාලයට ඔබින අයුරින් වෙනස්කම් කරන්න පුළුවන්. පැහැදිලි දුවේ පුතේ? එහෙනම් මෙන්න අපි කතා කරා පුතේ පස්වෙනි කරුණ ඕනෑම විටකදී සංස්කරණය කළ හැකි වීම. හයවෙනි කරුණ එකවර විශාල පිරිසකට යම් ඉදිරිපත් කිරීමක් කිරුණු ඉතා යෝග්‍ය වීම. ඔව් මේක හරි වැදගත් දුවේ පුතේ. මේක හොඳට තේරුම් ගන්න. ඔබට යම් අදහසක් ගන්න පුළුවන්. හිතන්න මම ඉන්නවා මේන් හෝල් එකේ ස්ටේජ් එක උඩ. මම අරන් එනවා A4 size ප්‍රමාණයේ නෝට් සටහන් ඇඳපුවා. ඉන්නවා මේන් හෝල් එකේ 400ක් 500ක් ළමයි. ඈතටම බැල්කනියෙත් ඉන්නවා. මම මේ කොලේ පෙන්ලා උගන්වන මොන හරි කියලා දෙනවා බලන්න මේ කොලේ තිබෙන සටහන කියලා. මේ ඔක්කොටම පේනවද? නෑ.
සමහරට එදාට මට මයික් එකක් පාවිච්චි කරන්න බැරි වුණොත් හැමෝටම ඇහෙන්න මේක කියා ගන්න බැරි වෙනවා. මෙන්න මෙතෙන්දී හරිම වැදගත් දුවේ පුතේ විද්‍යුත් සමර්පණ ක්‍රම භාවිත කරාම මේ වගේ පුළුල් තිර මේටත් වඩා විශාල පුළුල් තිර පාවිච්චි කළා ගොඩාක් ඈත ඉන්න අයටත් මේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. විද්‍යුත් සමර්පණ නිසා හරිම වැදගත් ප්‍රබල වාසියක් ඕක. ඒ නිසා තමයි ඔබ දැකලා ඇති outdoor activities සාමාන්‍යයෙන් හැන්දෑවට සහ රාත්‍රියකට ගොඩක් activities වල මේ වගේ ලොකු ඩිජිටල් තිර සවි කරලා ඒ හරහා විද්‍යුත් සමර්පණයක් හරහා නැත්නම් වීඩියෝ දර්ශන හරහා මේ ඉදිරිපත් කරනවා. විද්‍යුත් සමර්පණ නිතරම ඒවා ඇතුළ පාවිච්චි වෙනවා. මම යාමතර කරුණක් කිව්වේ. එහෙනම් දුවේ පුතේ ඊතා විශාල පිරිසකට යම් ඉදිරිපත් කිරීමක් ඊතා පහසුවෙන් ඊතා යෝග්‍යාකාරයෙන් ඵලදායී ලෙස කරන්න හොඳම ක්‍රමවේදය තමයි පුතේ විද්‍යුත් සමර්පණ ක්‍රමවේදය. ඉදිරිපත් කිරීමකට තියෙන හොඳම ක්‍රමවේදය. අවසාන වශයෙන් වඩා ඵලදායී හා ආකර්ශනීය වීම. ඔවුනේ සාමාන්‍ය ඉදිරිපත් කිරීම අපි කතාව නැත්තම් ස්පීච් එකක් විදියට කරොත් අහන් ඉන්නයට බෝරින් වෙන්න පුළුවන්. සමහර කොටස් සංකීර්ණ දේවල් ගැන කියද්දි නොතේරෙන්න පුළුවන්. නමුත් විද්‍යුත් සමර්පණයක් කරා යනකොට ඊට අදාළ පින්තූර ඊට අදාළ වීඩියෝ දර්ශන දැම්මම ඒ සංකීර්ණ බව නැති වෙනවා. හැබැයි සාමාන්‍ය ක්‍රමයට අපි කරොත් ඉදිරිපත් කිරීමක් සංකීර්ණ වෙලා නොතේරෙන්න පුළුවන්. මේ තුලින් අප්‍රසාද ජනක හැඟීමක් එන්න පුළුවන්. අනේ මේක අමාරු එක්ක මේක තේරෙන්නේ නැහැ වැඩක් නැහැ කියලා. අන්න ඵලදායී බව සහ ආකර්ශනීය බව නැති වෙන්න පුළුවන්. හොඳ ආකර්ශනීය ප්‍රේක්ෂකයින් මේ ඉදිරිපත් කිරීම දෙස ඇද බැඳ තබන වාසියක් තමයි පුතේ විද්‍යුත් සමර්පණ මෘදුකාංග භාවිතය. ඔන්න මම වචනයක් කිව්වා. විද්‍යුත් සමර්පණ මෘදුකාංග භාවිතය. ඔව් විද්‍යුත් සමර්පණයක් කරන්නම් විද්‍යුත් සමර්පණ මෘදුකාංගත් ඔබේ පරිගණකේ තියෙන්න ඕන. පැහැදිලිද? අපි බලමු තව ටිකකින් විද්‍යුත් සමර්පණ මෘදුකාංග මොනවද අපට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් යම් ඉදිරිපත් කිරීමක් වඩා ආකර්ශනීය ලෙස වඩා ඵලදායී ලෙස සහ වඩා කාර්යක්ෂම කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් එවැනි එකිනෙකට වෙනස් විද්‍යුත් සමර්පණ විශාල ප්‍රමාණයක් තියෙන පුතේ අපට පරිගණකය ඇසුරෙන් භාවිත කරන්න මේ 6 වෙනි පාඩම තුල ඉන් එකක් අපි පැහැදිලිව වෙන් කරලා අරගෙන ඉගෙන ගන්නවා. ඊට කලින් අපි පුතේ බලමු මොනවද තවත් තිබෙන මේ විදිහේ එකිනෙකට වෙනස් විද්‍යුත් සමර්පණ මෘදුකාංග මොනවද? අන්නේ මෘදුකාංග කිහිපයක් අපි අඳුනගන්න යමු. මේ මොකද්ද? විවිධ විද්‍යුත් සමර්පණ මෘදුකාංග. ඔබට පේන්න තියෙනවා පුතේ සමර්පණ මෘදුකාංග කිහිපයක වෙළඳ ලකුණු කියන්නේ වෙළඳ ලාංඡන. එයාලගේ ට්‍රේඩ් මාක්ස්. බලමු පුතේ මේ එකිනෙක වෙළඳ ලකුණු වලින් බලමු මොනවද මේ විද්‍යුත් සමර්පණ මෘදුකාංග ටික කියලා. මේ පැත්තේ මම පටන් ගත්තොත් පුතේ මෙන්න මේක නම් ඔබ දැකලා තියෙනවා. මොකද්ද මේ? මේ තියෙන්නේ පුතේ Microsoft සමාගම හඳුන්වා දීපු Microsoft Office collection එකට අයත් වන PowerPoint කියන presentation software එක. හරි නේද? හොඳයි. මේක අපි මෙතන ලියා ගමු පුතේ පළවෙනි එක. ඔබ අඳුර ගන්න. ඔබ අඳුර ගන්නයි මට මේක අවශ්‍ය පුතේ. හරි. මේ තියෙන්නේ PowerPoint. හරි. මෙයාගෙන් පටන් ගමු. අපි කලින් කතා කරපු කොටස දරුවන්ට මතක ඇති. මේ කතා කරේ පුතේ ඉදිරිපත් කිරීමක් සඳහා විද්‍යුත් සමර්පණයක් යොදාගත්තොත් එහෙම නැත්නම් විද්‍යුත් සමර්පණ මෘදුකාංගයක් යොදාගත්තොත් අන්න එකකින් ඇති වෙන වාසි මොනවද කියලා. එහෙනම් අපට තේරෙනවා මේ කතා කරපු වාසි ඔක්කොමත් එක්ක මෙන්න මේ අපි දැන් කතා කරන්න යන විද්‍යුත් සමර්පණ මෘදුකාංග පාවිච්චි කරන එක සමර්පණයක් සඳහා ඉදිරිපත් කිරීමක් සඳහා ඉතා වාසි සහගත බව. ඒ අතරින් අපි අතර ජනප්‍රිය මෘදුකාංගයක් තමයි Microsoft සමාගමේ මේ PowerPoint කියලා කියන්නේ. ඊළඟට තවත් තියෙනවා පුතේ මෙන්න මේක Canva කියන එක පුතේ. ඔබට අන්තර්ජාලය හෙව්වොත් හොයාගන්න පුළුවන් මේ දෙකම. තව තියෙනවා පුතේ OpenOffice කියන මෘදුකාංග කට්ටලයේ තිබෙන presentation software එකක් තමයි මේක.
අපි මේකට කියනවා පුතේ මේ ඕපන් ඔෆිස් කියලා. හරිද? මෙහි තිබෙන සමර්පණ මෘදුකාංගය තමයි මේ තියෙන්නේ. එම එකතුවේ ඕපන් ඔෆිස් මෘදුකාංග එකතුවේ කිහිපයක් තිබෙනවා පුතේ මෘදුකාංග. ඒ අතරින් මේ ලාංඡනයෙන් මේ වන ලකුණෙන් පෙන්වන්නේ පුතේ විද්‍යුත් සමර්පණ මෘදුකාංගය ඔවුන්ගේ එකතුව. ඊළඟට අපිට හම්බ වෙන පුතේ මෙන්න මේක. කීනෝට් කියන එක. හරි. තව අපිට හම්බ වෙන පුතේ සෝහෝ ෂෝ කියලා. මේ නම සම්පූර්ණයෙන් ඔබට තියෙනවා. මෙතන දින පුතේ කොරල් සමාගමේ ප්‍රසන්ටේෂන් X3 කියන version එක. මේ කොරල් සමාගමේ ප්‍රසන්ටේෂන්ස් කියන මෘදුකාංගය එහි නම සම්පූර්ණයෙන් තියෙනවා. එතකොට මම මේ උත්සාහ කරන්නේ විවිධ විද්‍යුත් සමර්පණ මෘදුකාංග නැත්නම් විවිධ සමර්පණ මෘදුකාංග ඔබට හඳුන්වලා දෙන්න. මේ තියෙන්නේ පුතේ කිහිපයක්. එයින් අපිට හමුණු සමර්පණ මෘදුකාංග කිහිපයක්. අපි සාමාන්‍යයෙන් මෙවැනි මෘදුකාංග එකක් දෙකක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා දැනගන්න ඕන. දැන් මේ පාඩම තියෙන්නේ පුතේ සමර්පණ මෘදුකාංගනේ. අපි ඔබට රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙන්න මේ මෘදුකාංගයම පාවිච්චි කරන්න කියලා. ඔබ කිසියම් හෝ එක් මෘදුකාංගයකින් විද්‍යුත් සමර්පණ මෘදුකාංග භාවිත කරන්නේ කොහොමද කියලා හුරු වෙන්න ඕන. සාමාන්‍යයෙන් දුවේ පුතේ මේ ඔක්කොම මෘදුකාංග ආදර්ශයක් වශයෙන් ගත්තොත් එක හා සමානයි. ආකෘතියක් වශයෙන් ගත්තොත් එක හා සමානයි. හරි නේද? පොඩි පොඩි වෙනස්කම් භාවිතයේ තිබෙනවා. එක් මෘදුකාංගයක් භාවිතය කොහොමද කියලා හොඳට අඳුරගත්තොත් පුරුදු පුහුණුනොත් ඒ හරහා අනෙක් මෘදුකාංග අපිට තනියම උත්සාහ කරලා භාවිතය අල්ලගන්න පුළුවන්. ඒ අතරට සෑම මෘදුකාංගයක මත්යාන චොඩිදුවේ පුතේ තියෙනවා හෙල්ප් මෙනු එකක්. අන්නේ හෙල්ප් මෙනු එකට ගිහිල්ලා අපිට තනියෙන් වටහා ගන්න බැරි කොටස් මේ කාර්යයන් කොහොමද කරගන්නේ කියලා වටහා ගන්න බැරි කොටස් ටික අන්න එතනින් අපිට ස්ටඩි කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මම ඔබට මෙතන මෘදුකාංග 6ක් නිදසුන් වශයෙන් උදාහරණ වශයෙන් ඉදිරිපත් කළා. මේන් අපේ පාඩම ඉස්සරහට අපිට කරගෙන යන්න වැඩිපුර මම උදාහරණයට ගන්නෙ මෙන්න මේ Microsoft PowerPoint කියන මෘදුකාංගය. හරි නේද? මෙන්න මේ මෘදුකාංග ගැන මම ගොඩාක් ගැඹුරින් කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් අපි යමු පාඩමේ ඉස්සරහට. අපිට ඉදිරියේදී හම්බ වෙනවා මේ PowerPoint කියන මෘදුකාංගයේ අපේ ප්‍රායෝගික පාඩම් කොටස් ටිකේදී. එතෙන්දී බලමු කොහොමද අපි සාර්ථක ඵලදායි කාර්යක්ෂම තොරතුරු sannivedanayak සඳහා විද්‍යුත් සමර්පණ මෘදුකාංග පාවිච්චි කරලා සමර්පණයක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න කියලා. අපි යමුතේ පාඩම ඉස්සරහට. Microsoft PowerPoint කියන මෘදුකාංගය විවෘත කරාම අපට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන user interface එක පරිශීලක අතුරු මුහුණත මෙන්න මේක. දැන් සමහර චූඩිදුල පුතාලට මෙන්න මෙහෙම ගැටලුවක් එයි. ඔබේ පරිගණකේ ඉන්ස්ටෝල් කරලා තියෙන නැත්නම් ස්ථාපනය කරලා තියෙන PowerPoint software එක ඕපන් කරාම පෙනුම ආකෘතියක් වශයෙන් මෙයම වුණාට යම් යම් වෙනස්කම් තිබේවි. ඒකට හේතුව එකිනෙක වර්ෂවල එම සමාගම විසින් හඳුන්වා දුන්නු එකිනෙකට වෙනස් සංස්කරණයන් පැවතීම. හැබැයි මේ සමස්ත භාවිතය එක සමානයි. පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් විතරයි තියෙන්නේ. මම දල වශයෙන් මෙතන හැඳින්වීමක් කරලා ඉස්සරහට යන්නම් පුතේ. අපි ඕන මෘදුකාංගයක් විවෘත කරගත්තම ඒ සෑම මෘදුකාංගයකම ඉහළින්ම තියෙනවා පුතේ මෙන්න මෙතන ටයිටල් බාර් එකක්. මොකද්ද පුතේ? ටයිටල් බාර්. අපි මේකට සිංහලෙන් කියනවා මාතෘකා තීරුව කියලා. හරි. එම මාතෘකා තීරුව තුල මාතෘකාවක් තිබෙනවා. මේ මෘදුකාංගය මොකක්ද? එය සේව් කළ පසු අපි ලබා දෙන නම සුරැකී කිරීමට සේව් කිරීමට අපි ලබා දෙන නම එහි සටහන් වෙනවා. පැහැදිලි නේද? 7 ශ්‍රේණියේ චූටි දූල පුතාලා මෘදුකාංගයක් විවෘත කරගෙන මේ වැඩ කරන දෙවෙනි අවස්ථාව. ඔබ කලින් ස්ක්‍රැච් මෘදුකාංගය පාවිච්චි කරා. මම ඊට වඩා විස්තරාත්මකව මේ ඉන්ටර්ෆේස් එක කියලා දෙනවා.
ඔබට නිතරම හම් වෙන ඔෆිස් කාණ්ඩයේ මෘදුකාංග. ඔෆිස් කියන්නේ පුතේ සාමාන්‍ය කාර්යාලය හෝ ගෙදර කටයුතු කරගන්න නිතර භාවිත වන කාණ්ඩයේ මෘදුකාංග ගොන්නක් තිබෙනවා. අන්නේ මෘදුකාංග ගොන්න සාමාන්‍යයෙන් එක හා සමානයි. ඒවයි යූසර් ඉන්ටර්ෆේස්. ඒ කියන්නේ පරිශීලක අතුරු මුහුණත. දුවේ පුතේ පරිශීලක අතුරු මුහුණත කියන්නේ මෙන්න මෙහෙම එකක්. කවුද පරිශීලකයෝ කියන්නේ? ඔයා මම අපි හැමෝම පරිගණකය පාවිච්චි කරනම් අපි ඒකේ පරිශීලකයෝ. පරිශීලකයෝ වන අපට පේන්න තියෙන වැඩ කරන්න තියෙන තැන පේන්න තියෙන මුහුණත තමයි මේ යූසර් ඉන්ටර්ෆේස් නැත්නම් පරිශීලක අතුරු මුහුණත කියලා කියන්නේ. ඔබට මතකයි කලින් පාඩමෙත් අපි ස්ක්‍රැච් මෘදුකාංගයේ පරිශීලක අතුරු මුහුණතේ ස්ටේජ් එකක් තිබ්බා. ඊට පස්සේ දකුණු පැත්තෙන් තිබ්බ ස්ක්‍රිප්ටින් ඒරියා එකක්, ස්ප්‍රයිට් ලිස්ට් එකක් තිබ්බා, බෑක්ඩ්‍රොප් ලිස්ට් එකක් තිබ්බා, කෝඩ් බ්ලොක්ස් ලිස්ට් එකක් තිබ්බා. එහෙම ස්ථාන තිබුණනේ. ආන් ඒ වගේ මෙන්න මේ PowerPoint ඉන්ටර්ෆේස් එකෙත් චූටි දුවේ පුතේ විවිධ ප්‍රදේශ තියෙනවා. මේවා අඳුර ගන්න ඕන. හරි. මම මේ ඔබට ඔෆිස් කාණ්ඩයෙන් හම් වෙන පළවෙනිම මෘදුකාංගය නිසා මේ ඉන්ටර්ෆේස් එක ඉතා සෙමෙන් ඕනෑකමින් ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව කියලා දෙන්න. හොඳයි. මම මුලින්ම කිව්වා වගේ පුතේ උඩින්ම තියෙනවා ටයිටල් බාර් එක මාතෘකා තීරුව එමගින් අපට අඳුර ගන්න පුළුවන් මෙම මෘදුකාංගය මොකක්ද? මේ තියෙන්නේ පුතේ PowerPoint කියලා. හරි. presentation 2 කියලා මේ තියෙන නම් දුවේ පුතේ මේ මෘදුකාංගය විවෘත කරාට පස්සේ ඔටෝමැටිකලි ස්වයංක්‍රීයවම එයා දීපු නම. මේ නමටම සේව් කරන්නත් පුළුවන් අපට වෙනත් නමකට සේව් කරන්නත් පුළුවන්. පැහැදිලිනේ? හරි. සේව් කරන්නේ කොහොමද සර් කියලා කලබල වෙන්න එපා. සේව් කරන හැටි මම කියලා දෙනවා තව පොඩ්ඩකින්. හරි. ඊට පහලින් තිබෙනවා බලන්න පුතේ මේ කෙලවරේ ඉඳලා ෆයිල්, හෝම්, ඉන්සර්ට්, ඩ්‍රෝ, ඩිසයින්, ට්‍රාන්සිෂන්, ඇනිමේෂන්, ස්ලයිඩ් ෂෝ, රෙකෝඩ්, රිවිව්, view, add-ins, help, acrobat, tell me what you want to do. ඔන්න වචන පීල ටිකක් තිබෙනවා. එයින් මේ help දක්වා සහ acrobat දක්වා මෙන්න මේවට කියනවා මෙනු කියලා. මෙනු. ඔබ කෑම ගන්න කඩේකට ගියාම හෝටලයකට ගියාම එහි ඔබට මෙනු එකක් ලැබෙනවා. එම හෝටලේ තිබෙන පාරිභෝගිකයන්ට පිරිනමන්න උන් බලාපොරොත්තු වන ඔවුන් ළඟ තිබෙන ආහාර පිළිබඳ වට්ටෝරුවක් ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා. අපි ඒකට කියන මෙනු පත කියලා. මෙනු කාඩ් එක. ආන් ඒ වගේ මෙම මෘදුකාංගය විවෘත කරගෙන අපට කරන්න පුළුවන් වැඩ නැත්තම් මේ මෘදුකාංගය අපට සපයන්න බලාපොරොත්තු වන සේවාවන්, හැකියාවන්, ඇක්ටිවිටීස්. එහෙම හිතාගන්නකෝ. හෝටලේ මෙනු එකේ තියෙන්නේ ඔවුන් අපට සපයන ආහාර වර්ග. අපට කැමතිව තෝරගන්න පුළුවන් අවශ්‍ය අවස්ථාවක අවශ්‍ය දිනයක. software එක තියෙනවා මෙනු. මේ මෙනුස් විවර කරලා අපට යම් යම් කාර්යයන් කරගන්න අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවස්ථාවට එක මෙනුස් වලින් අපට ටූල්ස් තෝරගන්න පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. මෙන්න පුතේ ඒකට අපි කියනවා මොකක් කියලාද? මෙනු බාර් එක කියලා කියනවා. මම මෙහෙන් නම් කරන්නම් පුතේ. මෙනු බාර්. හරි. ඔක සිංහලෙන් ගන්නෙත් පුතේ මෙනු තීරුව කියලා. හරි නේද? තව වචන ඔබට හමු වෙයි. හොඳයි. ඊළඟ තීරුවට එන්න කලින් චූටි දුවේ පුතේ මේ presentation 2 කියන PowerPoint කියන මේ සටහන තියෙන ටයිටල් බාර් එකේ මේ කෙළවරට ගියාම දූල පුතාලට මතකයි මෙන්න මෙතන. ඔබට මතකයි විශේෂ buttons වගේක් තියෙනවා. කෙළවරේම තියෙනවා close button එක. මතක ඇති නේද පුතේ? කතරයක් තියෙනවා. ඔබ ඉගෙන ගත්ත grade 6 වලත් ඉගෙන ගත්ත window එකක් කවුලුවක් close කරන්න ඒ කතරේ ක්ලික් කරාම හරි. ඔව් මේ PowerPoint වල වැඩ කරලා එක close කරන්න ඕන නාම මෙන්න මේ close button එක ක්ලික් කරාම හරි. හරි. ඊට පස්සේ තියෙනවා ඊට එහා පැත්තෙන් තව එකක්. මොකද්ද පුතේ? මේකට අපි කියනවා restore කියලා. මේ ස්ක්‍රීන් එක තිබෙන්නේ මේ ඉන්ටර්ෆේස් එක තිබෙන්නේ සම්පූර්ණම අපේ මොනිටර් එක ෆිල් වෙන විදිහට සම්පූර්ණයෙන් ආවරණය වෙන විදිහට නම්
අපි ඊට වඩා පොඩ්ඩක් අඩු ප්‍රමාණයට මේක සකස් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ රීස්ටෝර් බටන් එක ක්ලික් කරන්න ඕන. පැහැදිලිද? එතකොට මේක අවශ්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් වෙනවා. අපිට එතකොට මේ ටයිටල් බාර් එකෙන් අල්ලලා කියන්නේ මවුස් පොයින්ට් එකෙන් ක්ලික් කරලා. මවුස් පොයින්ට් එක ගිහිල්ලා තියලා මවුස් එකේ left mouse button එකෙන් ඔබාගෙන අපි කියන drag කරනවා කියලා. drag and hold කරගන්නවා. ඔබලා ඇදගෙන ගිහින් තියාගන්න. හරිද? එහෙම move කරන්න පුළුවන් මේ window එක. මේ window එක. හරි නේද පුතේ? right. ඊළඟට තව එකක් තියෙන පොඩි ඉරි කෑල්ලක් තියෙන එක. ඒකට මොකක්ද කියන්නේ? මේකට දැන් කියන පුතේ අපි minimize button එක කියලා. මොකද්ද මේකෙන් වෙන්නේ? minimize වෙනවා. හකුලන බොත්තම මේ සම්පූර්ණ ස්ක්‍රීන් එක මදකට ඉවත් කරලා අපේ මොනිටර් එකේ නැත්නම් අපේ පරිගණක තිරයෙන් අපිට වෙනත් කාර්යයකට සම්බන්ධ වෙන්න ඕන නම් අන්න ඒ වෙලාවට මෙන්න මේ මිනිමයිස් බටන් එක ක්ලික් කරාම මේක සම්පූර්ණයෙන්ම හැකිලෙනවා. හරි නේද පුතේ? ඔබ වින්ඩෝ යටතේ කවුළු යටතේ මේ ගැන ඉගෙනගෙන තිබෙනවා මම මේ මතක් කළා. හරි නේ පුතේ? right. හොඳයි දුවේ පුතේ. ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ ටිකක් පුළුල් තීරුවක්. බලන්න ටූල්ස් වගේක් තියෙනවා. මේ ටූල්ස් කොහෙද තියෙන්නේ? මේ ටූල්ස් තමයි පුතේ මේ මෙනූස් ඔන් කරාම මේ මෙනූස් මත ක්ලික් කරාම අපිට ලැබෙන්නේ. බලන්න මේ කෙලවරේ හෝම් කියන මෙනු එක තමයි ඕපන් කරලා තියෙන්නේ. ඒක ක්ලික් කරාම මෙන්න හෝම් මෙනු එකට අදාළ ටූල්ස් ටික තියෙනවා. චූටි දුවේ පුතේ මම අනිවාර්යෙන් කියන ඕන දෙයක් මෙතන තියෙනවා. ඔබ තරමක් පැරණි සංස්කරණයක් භාවිත කරන්න සිද්ධ වුණොත් මට මේක කියලා දෙන්න ඕන මේ වෙලාවෙම. නැත්තම් පොඩි දරුවෝනේ කලබල වෙනවා ඉක්මනට. තරමක් පැරණි කියලා දහස් කරේ 2000 2001 2002 2003 වගේ කාලේ ආපු versions පාවිච්චි කරොත් 2005 වගේ වෙනකනොත්. හරිද පුතේ? මේ menus තිබුණම ඒ menus ක්ලික් කරාම පුතේ පහළට drop down menu එකක් එනවා. උදාහරණයක් විදිහට මේ animations ක්ලික් කරාම පහළ drop down menu එකක් එනවා. ඒක ඇතුලේ තමයි පහළට පොලිමට tools තියෙන්නේ. කාර්යයන් කරගන්න ඕන නම් ඒම කාර්යයන් කරගන්න අවශ්‍ය පහසුකම් ටික තියෙනවා. ඒ වයින් විශාල ප්‍රමාණයක් පුතේ වෙනමම මෙහෙම tool bar එක තියෙනවා. හරිද? තේරුණා නේද පුතේ? මොන මං පැරණි එකක් ගැන කියන්නේ මෙයා ගැන නෙවෙයි පටලවා ගන්න එපා. නමුත් ඔබ මේක දැනගන්න ඕන. මේ පුංචි දේවල් අපි පාසලේ දරුවන්ට උගන්වද්දී නිතරම අත්විඳලා තියෙනවා. දරුවෝ මේව පටලවා ගන්නවා. ඒ අත්දැකීම් වලින් තමයි මම චූටි දුවල පුතාලට කියන්නේ පැරණි version එකක් use කරන්න. උනොත් අනිවාර්යෙන් පුතේ එහි තිබෙනවා උඩින්ම තියෙන title bar එක, menu bar එක සහ tool bar එක කියලා තුනක්. මෙහි තිබෙන්නේ බලන්න title bar එක සහ menu bar එක, menu bar එකටම tool bar එක එකට සම්බන්ධ කරලා තියෙනවා. පහසු කරලා. කලින් පුතේ home කියන menu එකක් තිබුණේ නැහැ. මම ඔය කලින් කියන පැරණි version වල file කියලා menu එක click කරාම drop down menu එකක් පහළට ගලා හැලෙන menu එකක් එනවා. ඒක ඇතුලේ තමයි new, save as එවැනි ඒවා තියෙන්නේ. හරිද? ඒව ක්ලික් කරලා වැඩ කරගන්න පුළුවන්. ඒ ටිකම ඒ තියෙන drop down menu එකේ තියෙන ඒ tools වලින්ම විශාල ප්‍රමාණයක් ඊට පහළින් තිබෙන tool bar එක තියෙනවා ක්ෂණිකව පාවිච්චි කිරීම සඳහා. ඔක්කොම නෙවෙයි විශාල ප්‍රමාණයක්. පැහැදිලිද? මම මේ අවසන් කළේ පැරණි version එකක්. පැරණි සංස්කරණයකින් PowerPoint හෝ Word හෝ මේ Office collection එකම ඔබ පාවිච්චි කරන්න ගිය චුඩ දුවේ පුතේ අන්න එහි ස්වභාවයයි මේ කතා කරලා පැහැදිලි කරලා අවසන් කරේ. තේරුණා නේද? දැන් ආයෙ මං එනවා මේ අපේ පේන්න තියෙන version එකට. සංස්කරණයට. අලුත් සංස්කරණයට. මෙතන තියෙන්නේ බලන්න පුතේ home, insert, draw, design, transition වගේ ඒවා ක්ලික් කරාම ඒවට අදාළ වැඩ කරගන්න තියෙන tools ටික මේ පුළුල් ටිකක් මහතට තියෙන මේ සුදු පැහැති tool bar එක ඇතුලේ icons වලින් පෙන්නනවා. පුංචි පුංචි නිරූපක චිත්‍රක මගෙන් icons වලින් පෙන්නනවා. හරි. දැන් දුවල පුතාලට බොහොම සරල අදහසක් තියෙනවා. Microsoft PowerPoint මෘදුකාංගයේ user interface එකේ සමහර කොටස් ගැන. ඊට පස්සේ මේක හරි වෙනස් පුතේ. වෙනස් කියලා කියන්නේ බලන්න මෙන්න මේ පැත්තෙන් එනවා පුතේ වෙනම තීරුවක්. මම ලකුණු කරන එක.
මේකට කියන පුතේ මම ලියලා පෙන්නන්නම් ස්ලයිඩ්ස් පේන් එක කියලා. හරිද? ස්ලයිඩ්ස් පේන් එක. මෙම පේන් එක ඇතුලේ අපි එකිනෙක ස්ලයිඩ් පහලට එනවා. දැන් දූලා පුතාලා මගෙන් ආයේ මොනවද සර් ස්ලයිඩ්ස් කියන්නේ කියලා දෙන්න. මේ පේන්න තිබෙන කොටු මේවා පහලට එනවා ගොඩාක්. අපි ඉදිරිපත් කිරීමක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් කරද්දී චූටි දුවේ පුතේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට තමයි අරගෙන කියලා දෙන්නේ. අපි ඉදිරිපත් කිරීම කරන්නේ. දැන් එක ස්ලයිඩ් එකක් හිතන්න එක කොලයක් ඇතුළේ ඔක්කොම දාන්න බෑනේ. මේ පාඩමේ මුල් හරිදි මං කිව්වා පොතක් සහ ප්‍රසන්ටේෂන් එකක් සමාන කළ සංසන්දනය කරා මතකනේ ඔබේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. එක පිටුවක් ඇතුළේ ඔක්කොම දාන්න පුළුවන්ද? බැරි නිසා පිටුවෙන් පිටුවට තමයි කරුණු දාලා තියෙන්නේ. එක පිටුවකට දාන්න පුළුවන් ප්‍රමාණයකට කියවන අයට පහසුවක් වෙන විදිහට දාලා තියෙනවා. දැන් ස්ලයිඩ්ස් පාවිච්චි කරද්දී එහෙම තමයි. ප්‍රසන්ටේෂන් එක ඇතුලේ එකිනෙක ස්ලයිඩ්ස් වලට පිටු වගේ එකිනෙක අපි කරුණු දාගෙන යනවා. මේ දැනට තිබෙන්නේ දුවේ පුතේ මෙන්න මෙතන. මේ තියෙන්නේ එවැනි පළවෙනි ස්ලයිඩ් එක මේ ප්‍රසන්ටේෂන් එක හදනකොට. පහළට තව ස්ලයිඩ්ස් එනවා. හරි නේද? මේකට කියනවා ස්ලයිඩ්ස් පේන් එක කියලා. ස්ලයිඩ් සියල්ල රඳවල තබන තැන. මේ ස්ලයිඩ්ස් පේන් එකෙන් අපි කිසියම් ස්ලයිඩ් එකක් මත ක්ලික් කළාම එය සිලෙක්ට් වෙනවනේ. අන්නේ සිලෙක්ට් වෙන ක්ලික් කරලා සිලෙක්ට් කරන ස්ලයිඩ් එක මේ වගේ පුංචි කොටුවක් විදිහට තියාගෙන අපට බෑ එඩිට් කරන්න. ඒක තුලට අකුරු ටයිප් කරන්න බෑනේ. අන්න ඒ නිසා මේ ස්ලයිඩ්ස් පේන් එකෙන් කිසියම් ස්ලයිඩ් එකක් අපි සිලෙක්ට් කරන්න ක්ලික් කරාම ඒ ස්ලයිඩ් එක මෙන්න මෙතෙන්ට විවෘත වෙනවා. මේ විශාලට ස්ලයිඩ් එකක් විවෘත වෙන්නේ පුතේ අන්න ඒක තමයි ඒ සිලෙක්ට් කරපු ස්ලයිඩ් එක. හරි නේද? තාම මොකුත් ටයිප් කරලා නැහැ. මෙතන කියනවා මේ click to add title කියලා. මෙතන ක්ලික් කරන්නලු ටයිටල් එක නැත්තම් මාතෘකාව දාන්න. ඔව් පළවෙනිම ස්ලයිඩ් එකනේ. හරි නේද? එහි ක්ලික් කරලා මාතෘකාව දාන්න කියනවා. පහළ තව කොටුවක් තියෙනවා මේ කඩඉරි වලින් dotted line එකක් තියෙනවා. click to add subtitle උපමාතෘකාව දාන්න මෙතන ක්ලික් කරලා ටයිප් කරන්නලු. ක්ලික් කරාම මොකද වෙන්නේ මේ දෙපළම? කර්සර් එක මතුවෙනවා. දැන් ටයිප් කරන් යන්න පුළුවන්. තේරුණාද දුවේ පුතේ? එහෙම මේ ස්ලයිඩ් එකේ මාතෘකාව තිබේ නම් උපමාතෘකාවක් දාලා අපි ඒ ස්ලයිඩ් එක වැඩ නිම කරනවා. අලුත් ස්ලයිඩ් එකක් ගන්නවා. ඒක මෙන්න මේ ස්ලයිඩ්ස් පේන් එකට පෙන්නනවා. ඒ ගන්නකොට මේ ස්ලයිඩ් එක මෙතන ඕපන් වෙනවා. පැහැදිලි නේද? ප්‍රායෝගික කොටසේදී මම මේ ටික නැවත ඔබට කෙටියෙන් මතක් කරනවා. වැඩ කරනකොට ඔබට මේ දැනුම වැදගත් වෙයි. හරිද? මෙතන විවෘත වුණාම එයටත් උපමාතෘකා සබ්ටයිටල්ස් අපි සම්පූර්ණ ඡේද නැත්නම් රූප, ශබ්ද, ඔඩියෝ වීඩියෝ ඕනම දෙයක් ඇඩ් කරලා ඊළඟ ස්ලයිඩ් එකට යනවා. අන්න එම එකින් එක ස්ලයිඩ්ස් හදාගෙන යන්නේ. ඕනම වෙලාවක ආපස්සට ඇවිල්ලා චූටි දුවේ පුතේ අර කලින් සකස් කරපු ස්ලයිඩ් එකක් වෙනස්කම් කරන්න පුළුවන්. මේ ස්ලයිඩ්ස් පේන් එකේ තිබෙන ස්ලයිඩ්ස් වල ඕඩර් එකත් ඕන වෙලාවක ඉහළ පහළ මාරු කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඕනම වෙලාවක ඒ ස්ලයිඩ්ස් පේන් එකේ ස්ලයිඩ්ස් දැන් 10ක් 15ක් තිබ්බ කියලා ඒ ඕනම තැනක් අතරට අලුතෙන් ස්ලයිඩ් එකක් දාන්නත් පුළුවන්. පොතක පිටු අතරට අලුතෙන් පිටුවක් අපට දාගන්න පුළුවන්ද? බැහැ නේද? ඒක හරි අමාරු වැඩක්. පොතේ නීට් එකට අපිට වැඩේ කරන්න බැහැ නේද? සාමාන්‍යයෙන් පොඩි පොතක නම් මැද තියෙන ස්ටෙප්ලර් පින්ස් ගලවලා අපට අලුතෙන් කොලයක් ඇඩ් කරලා ආයි ලොකු ස්ටෙප්ලර් මැෂින් එකකින් පින්ස් දෙකක් ගහන්න පුළුවන්. හරිද? ඒක ටිකක් අපහසු වැඩක්. ටිකක් ලොකු කොළ ගොඩාක් තිබෙන පිටු වැඩියෙන් තියෙන පොතක නම් මේ වැඩේ කරන්න බැහැ තමයි. නමුත් පොතක් එක්ක බැලුවම සමර්පණයක වැදගත්කම තිබෙන්නේ මේ ස්ලයිඩ්ස් අතරට ඕන තරම් ස්ලයිඩ්ස් අපිට ඇඩ් කරන්න පුළුවන්. හරි. දැන් දූල පුතාලට තේරුණා මෙහි ඉන්ටර්ෆේස් එකේ විශාල ප්‍රමාණයක් යටම සිහින් තීරුවක් තිබෙනවා.
එහි වැදගත් කරුණු ගොඩක් තිබෙනවා. මං ඒවා ඔබට ප්‍රායෝගික කොටසදී කියලා දෙන්නම්. මෙන්න මේ කොටස පොඩ්ඩක් කෙටියෙන් කියනවා. මෙතන තියෙන පුතේ මෙන්න මේකේ පෙන්නන්නේ ස්ලයිඩ්ස් view වෙන ආකාරය. 1 2 3 4 ස්ලයිඩ්ස් view වෙන ආකාර 4ක් තිබෙනවා. මේ කැමති ආකාරයට මෙන්න මේ පැත්තේ අපි ඕපන් කරගන්න අපි ගමු ස්ලයිඩ්ස් 15ක් තියෙනවා කියලා. 15 කැමති ආකාරයට පේන්න හදාගන්න පුළුවන්. මේක ලේඅවුට් එකක්. මේ ලේඅවුට් එකේදී මේ view එකේදී මේ පැත්තෙන් ඒ කියන්නේ මගේ දකුණු අත පැත්තෙන් පුතේ මෙන්න තියෙනවා මෙතන ස්ලයිඩ්ස් ටික එකින් එක මෙන්න මෙතන තිබෙනවා ඒ එක් ස්ලයිඩ් සිලෙක්ට් කරාම ප්‍රධාන වශයෙන් දෙවෙනියට තියෙන එකට අපි සාමාන්‍යයෙන් කියන ස්ලයිඩ් සෝටර් view කියලා. ස්ලයිඩ් සෝටර් view එකේදී මෙහෙම පෙන්වන්නේ ඔක්කොම ස්ලයිඩ්ස් ටික මෙහෙම කොට වගේ අයිකන්ස් වගේ මේක පිරෙන්න තරමක් ලොකුවට එනවා. හරිද? හොඳයි. ඔන්න විදිහට පෙන්වන්නේ පුතේ. ඊටු ටික මම ඔබට පැහැදිලි කරන්නම්. මට ඕන උනේ යූසර් ඉන්ටර්ෆේස් එක හොඳට පෙන්වන්න. තව එක දෙයක් තියෙනවා මට දුවරුන්ට පෙන්වන්න. මේ ඉමේජ් එකේ පුතේ බලන්න මෙන්න මේ කොටසේ තිබෙනවා ටූල්ස් ටිකක්. ඔව්. මේ ෆයිල් මෙතන පුතේ ෆයිල් කියන එක මම ඔබට නැවත පෙන්වන්නම්. ෆයිල් කියන වචන තියෙනවා. මේ මෙනු එක ක්ලික් කරාම පහළට එනවා මෙනු එකක්. ඒ තුල තිබෙන සමහර tools අපිට මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන්. මේකට අපි කියනවා පුතේ quick access toolbar එක කියලා. මොකද quick access toolbar. ෆයිල් මෙනු එක ඕපන් කරලා පහළට drop down ලා ඕපන් වෙන මෙනු එක ඇතුලෙන් tool select කරන්න ඕනේ නැහැ. එතනින් අපට ඉක්මනටම අවශ්‍ය වෙන tools ටික මේ quick access එකට දාගන්න පුළුවන්. ඒකටයි මේ පහසුකම දීලා තියෙන්නේ. ඔබට මේක වැඩි කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. තේරුණාද පුතේ? හොඳයි. අපි බලමු ප්‍රායෝගික කොටසදී කොහොම එක අඩු වැඩි කරගන්නේ කියලා. දැන් චූටි දුවේ පුතේ මෙන්න අපි Microsoft PowerPoint කියන මෘදුකාංගයේ user interface එක සම්පූර්ණයෙන්ම අඳුරගත්තා. දැන් තියෙන්නේ වැඩ කරන්න. ඇයි දැන් මම මේ PowerPoint කියන මෘදුකාංගයේ user interface එක ඔබට කියලා දුන්නේ? ඇයි කියලා ඔබ හිතන්නේ? ඔව් ඔබට මතකයි. අපි මේ ඉන්නේ සමර්පණ නැත්නම් විද්‍යුත් සමර්පණ තවත් විදිහකින් කිව්වොත් සමර්පණ මෘදුකාංග පරිගණක භාවිතයෙන් හදාගන්නේ කොහොමද කියලා පුහුණු වෙන්න. ඒ සඳහා මම උදාහරණයක් වශයෙන් ගත්තේ මෙන්න මේ මෘදුකාංගය. එතකොට මෙයාගේ user interface එක දැනගත්තම මීට ගොඩක් සමානයි අනෙකුත් මෘදුකාංග. සැලකිතු වෙනස්කම් තියෙන මෘදුකාංග හමු වේවි. ටිකක් මහන්සි වුණාම ඒවත් අල්ලගන්න පුළුවන්. හැම එකෙම වෙන්නේ අවසානයේ කන්ටෙන්ට් එකක්. මොකක් හරි අපි හදපු විස්තරයක් රූප, ශබ්ද ඇතුළුව කාට හරි ඔඩියන්ස් එකකට ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ප්‍රේක්ෂකයන්ට අපට හොඳට පෙන්වලා ඒ දේ පැහැදිලි කරන්න කියලා දෙන්න අවස්ථාව ලැබෙන එක. යම් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් වෙන එක. හොඳයි දුවේ පුතේ. දැන් මේ පාඩමේ ආරම්භයේම තියෙන සිද්ධාන්ත කොටස් ටික කතා කරලා ඉවරයි. මෙතනින් එහාට තියෙන්නේ චූටි දුල පුතාලා ඔයාලගේ ලියන පොත් ගන්න, ඒ වගේම ඔබේ පරිගණක විවෘතව තබා ගන්න, PowerPoint මෘදුකාංගය නැත්තම් ඉන්ස්ටෝල් කරගන්න. එහෙම සූදානම් වෙලා එන්න. මම මෙම මෘදුකාංගය විවෘත කරගෙන ඔබට ප්‍රායෝගිකව මගේ ලැප්ටොප් එක පාවිච්චි කරලා ඔබට කියලා දෙන්න යන්නේ කොහොමද මේවා එකින් එක පාවිච්චි කරන්නේ. පාවිච්චි කළා ඉතා සාර්ථක සහ ආකර්ශනීය සමර්පණයක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් හදන්න කියලා. පැහැදිලි නේද පුතේ? හොඳයි. එහෙනම් අපි ඊළඟ පාඩම් කොටසෙන් මේ අපේ පරිගණකයේ මගේ ලැප්ටොප් එක පාවිච්චි කළා මම ඔබට ප්‍රායෝගිකව මෙහි කොටස් ටික කියලා දෙන්න යනවා. අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු.